දැන් ළමයි ඔයාලා 2013 පේපර් එක කරන්න පටන් ගන්න. මම හිතනවා ඔයාලා අනිවාර්යෙන් කරලා ඇත්තේ කියලා. හරිද? 2013 පේපර් එක ඉනෝගනි ප්‍රශ්නය කරලා ඇත්තේ. නමුත් මම සාකච්ඡා කරද්දී ඔයාලා හැම දෙයක්ම ලියා ගන්න ළමයි ඈ. කිසිම දෙයක් නොලියා ඉන්න එපා. 2013 රචනා ප්‍රශ්නේ 8 වෙනි එක. 8A සාකච්ඡා කරන්න හදන ළමයි. 2013 8A ප්‍රශ්නේ සාකච්ඡා කරන්න දන්නේ. මේ ප්‍රශ්නය හොඳට නැවත වරක් කියව ගන්න. හොඳට කියව ගන්න. මේ ඔයා මේක කලින් කරලා ඇත්තේ. නමුත් මාත් එක්ක නැවත කරා. හරිනේ? හොඳයි. මොකද කියන්නේ? ළමයි A කියලා කුඩු ටිකක් ඉන්නවා. මේ A කියලා කුඩු ටිකක් ඉන්නවා. මම මෙහෙම පෙන්නන්න පොඩ්ඩක් ගණයක් අපි පෙන්නුවේ ඔහොමනේ සාමාන්‍යයෙන් හැමදේම නේද? පොඩ්ඩක් ඉන්න ළමයි. හරි. ළමයි මම මෙහෙ පෙන්නනම් එයා රත් කරනවලු. ඒ රත් කරාට පස්සේ මොකද වෙනවා කියන්නේ? ඒ රත් කරාට පස්සේ B සහ C බවට පත් වෙනවලු. B සහ C බවට පත් වෙනවලු. මෙතනදී B කියන්නේ රත් කිරීමේදී කහ පාට වන සුදු පාට ඝණයක්. B කියන්නේ මොකද්ද ළමයි? සුදු පාට ඝණයක්. මම මෙහෙම දාගන්නම් B ට. රත් කළ විට සුදු පාට වෙයි. රත් කරාට පස්සේ සුදු පාට වෙන ඝණයක්. මේක වායුවක්. ඒ වායුව හුණු දියර කිරි පාට කරනවා. හුණු දියර කිරි පාට කරවයි. ඔයාලට මම වර්ක්ෂීට් සෙට් එක කළේ කෙලිම පාස් පේපර්ස් ප්‍රශ්න ටිකම තමයි වෙන විදියට අපි සාකච්ඡා කළේ. ඒතකොට මේ කරන සාකච්ඡාව තවදුරටත් පැහැදිලි වෙයි වර්ක්ෂීට් කරපු නිසා. අපි දන්නවා ළමයි රත් කරාට පස්සේ කහ පාට වන රත් කළ විට කහ වන සුදු පාට ඝණය මොකද්ද? මේක අනිවාර්යයෙන්ම ළමයි කාබනේටයක් වෙන්න ඕනි. ඇයි ඒ? ළමයි කාබනේටයක් රත් කරාම තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන්නේ. එහෙම නේද? දැන් හුණු දියර කිරිපාට වන ඝණය වායුවක් නෙමේක. හුණු දියර කිරිපාට වන වායුවක් නම් කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ කාබනේටයක් රත් කළාම. එහෙමනේ. කාබනේටයක් රත් කළාම තමයි කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ. මේක මොන කාබනේට්ද? මගේ ඔළුවේ දැනටමත් තියෙනවා මේක සින්ක් කාබනේට් කියලා. ඇයි ඒ? තමයි සින්ක් කාබනේට් රත් කළාම තමයි සින්ක් ඔක්සයිඩ් සහ CO2 ලැබෙන්නේ. සින්ක් කාබනේට් රත් කරාම අර දෙවන කාණ්ඩයේ කාබනේටයක් වගේ හැසිරෙන්නේ. ආර්තෝගුවේ දෙවන කාණ්ඩයේ කාබනේටයක් වගේ හැසිරෙන්නේ. මේ රත් කරාම යාගේ ඔක්සයිඩ් ලැබෙනවා. සින්ක් ඔක්සයිඩ් CO2 පිට වෙනවා. මේ සින්ක් ඔක්සයිඩ් තමයි ළමයි රත් කළ විට කහ පාට වන සුදු පාට ඝණය. ඕක අපේ විශ්වවිද්‍යාලයේ රිසෝස් බුක් එකේ නැතත් පාස් පේපර්ස් වලදී අපිට මොන ගැහෙන තැනක් මෙතනදී මේ ඔක්සයිඩ් එක ළමයි මතක තියාගන්න. මේක සුදු පාට ඔක්සයිඩයක්. හැබැයි රත් කරාම කහ පාට වෙනවා. මේක අපි වර්ක්ෂීට් වලදී කළා. දැන් යම් දරුවෙක්ට මේක සින්කාබ්‍රේට්ම කියලා සුවර් නැත්නම් හරිද? ඒක සුවර් කරගන්න තව ටිකක් දාලා දිනවා පහලින් ළමයි. මෙයාට දාලා දිනවා තනුක SCl. තනුක SCl දාලා තියෙනවා. මොකද වෙලා තින්නේ දැම්මම? ළමයි තනුක SCl දැම්මම ද්‍රාවණයක් සහ අර වායුවම ලැබිලා තියෙනවා මේ. ද්‍රාවණයක් ලැබිලා තියෙනවා අර වායුවම ලැබිලා තියෙනවා මේ. මේ වායුවේ නම C මෙතනත් C කියලා දාලා තියෙනවා මේ. එකම වායුව කියන්නේ CO2. CO2. අපි දන්නවා ළමයි කාබනේටයක් රත් කරාමත් CO2 පිට වෙනවා. අම්ලයකට දැම්මම CO2 පිට වෙනවා. නම් ප්‍රශ්නයක් අහන්නද? හැම කාබනේටයක්ම රත් කරාම CO2 පිට වෙනවද? හැම කාබනේටයක්ම රත් කරාම CO2 පිට වෙනවද? නෑ. හැම එකකම CO2 පිට වෙන්නේ නෑ.
කාගෙන්ද පිට වෙන්නේ නැත්තේ? අර ලිතියෙන් පහළ ඉන්න කාබනේට. සෝඩියම් පොටෑසියම් රුබිඩියම් සීසියම්. එයාලා වියුජ්ජනේ වෙන්නේ නැහැ. හරි ඒක මම නිකමට කිව්වේ. කොහොම හරි මේ කාබනේටය අම්ලයකට දැම්මම CO2 වායු පිට වෙනවා. මෙතන තියෙන ලවණයට මොකද කරලා තියෙන්නේ? ළමයි මේ ලවණ මේ ද්‍රාවණයට මෙයා බාස්මික කරලා මෙයාට සෝඩියම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඇමෝනියම් ක්ලෝරයිඩ් එක්ක ඊට පස්සේ H2S බුබුලණය කරලා තිනවා. මේක හතරන කාණ්ඩ අවක්ෂේපණය වෙන දේ මතක් වෙන්න ඕනේ. ළමයි මුලින්ම ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා පස්සේ H2S දැම්මොත් මේක හතරන කාණ්ඩ අවක්ෂේපණය මතකද? එහෙම කළොත් සල්ෆයිඩ් හතරක් ලැබුණා. මොනවාද ඒවා? මොනවාද සල්ෆයිඩ් හතර? මොනවාද ළමයි සල්ෆයිඩ් හතර? සින්ක් සල්ෆයිඩ්, මැංගනීස් සල්ෆයිඩ්, කොබෝල්ට් සල්ෆයිඩ්, නිකල් සල්ෆයිඩ්. මේ දෙන්න කළුයි. මතකනේ මෙයා රෝස ලා රෝස. මෙයා සුදු. මෙතන ඉන්න කැටයිනේ කවුද? මෙතන ඉන්න කැටයිනේ කවුද? ළමයි මේ හැදිලා තියෙන අවක්ෂේපය සුදු අවක්ෂේපයක්. සුදු අවක්ෂේපයක්. එන අනිවාර්යයෙන් මේක සින්ක් සල්ෆයිඩ් නේද? සින්ක් සල්ෆයිඩ්. සින්ක් සල්ෆයිඩ්. මොකද අනිත් කට්ටිය සුදු නැහැනේ. සුදු පාට ගන්න ලැබෙනවා මේක සින්ක් සල්ෆයිඩ්. එතනමුත් පැහැදිලිව මේක සින්ක් කාබනේට් කියලා. එතනමුත් පැහැදිලිව. තේරෙනවද? අන්නේ විදිහ හිතන්න ඕනි. අන්නේ විදිහ හිතන්න ඕනි. ඒතර සින්ක් මේ Cl එක එකතුලා සින්ක් ක්ලෝරයිඩ් තමයි මෙතන ඉන්නේ. සින්ක් ක්ලෝරයිඩ්. අන්න එහෙම හිතන්න පුළුවන් වෙනවා ළමයි. තේරෙනවද? අන්න එහෙම හිතන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද ළමයි? හොඳයි. ඊළඟට මොකද කියන්නේ? මෙයාට තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවලු. දැම්මට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ළමයි දැම්මට පස්සේ වෙලා තියෙන්නේ ජෙල්ටනීමේ සුදු අවක්ෂේපයක් ලැබිලා. සුදු අවක්ෂේපයක් ලැබිලා ළමයි. ජෙලටිනීමේ සුදු අවක්ෂේපයක්. මේක හයිඩ්‍රොක්සයිඩ් එකෙන් අනිවාර්යෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ලැබෙන්නේ ළමයි හයිඩ්‍රොක්සයිඩයක්. මේක සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක්. සුදු ජෙලටිනීමේ අවක්ෂේපක කිව්වා ළමයි එකක් තමයි සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. අනිත් එක ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. බලමු මේ දෙනෙන් කවුද කියලා සැක දැන්. ඔය දෙන්නම සැකයිනේ. වැඩිපුර ඇමෝනියා දැම්මම දිය වෙනවලු. මෙයාට වැඩිපුර ඇමෝනියා දැම්මම දිය වෙනවලු. දිය වෙලා ආවරණ ද්‍රාවණයක් දෙනවා H. දිය වෙලා ළමයි ආවරණ ද්‍රාවණයක් දෙනවා. ආවරණය. ඉතින් වැඩිපුර මේ සුදු පාට අවක්ෂේපය සුදු පාට හයිඩ්‍රොක්සයිඩය වැඩිපුර ඇමෝනියාවල දිය වෙලා ආවරණ ද්‍රාවණයක් දෙනවා. වැඩිපුර ඇමෝනියාවල දිය වෙනවා කියන්නේ මෙයා අනිවාර්යයෙන්ම ළමයි 3D කෙනෙක්. D පේලිය කෙනෙක්. ඇමෝනියත් එක දිය වෙන්නේ නිසා. ඇලුමිනියම් නම් දිය වෙන්නේ නැහැ නේ. ඇලුමිනියම් දිය වෙනවද නැහනේ. ඇමෝනියත් එක්ක දිය වෙන්නේ. ඇලුමිනියම් නම් ළමයි ඇමෝනියත් එක්ක දිය වෙන්නේ නැහැ. එයා පීගුණ වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම මේක සින්ක් තමයි. සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. එයා වැඩිපුර ඇමෝනියා දැම්මම හැදෙන්නේ මොකද්ද? සින්ක් ඇමෝනියා 4යි මෙතන 2+. ඔන්න ඕක. ඒක ආවරණ ද්‍රාවණයක්. පැහැදිලිද? මෙයා ළමයි තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දී වෙනවලු. මොකක්ද හැදෙන්නේ? සින්ක් තෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දී වුණා මොනවද හැදෙන්නේ? ආවරණ ද්‍රාවණයක් හැදෙනවා. මොකක්ද ඒක?
මොකක්ද අවරණ රාවණය? ළමයි Na2 zinc O2 මෙන්න මේක. ඕක හදාගන්න හැටිත් මම කියලා තියෙනවා. කොහොමද හදාගන්න කිව්වේ? කොහොමද ඒක හදාගන්න කියලා මම? සෝඩියම් වල ඔක්සයිඩ් ලියන්න. සින්ක් ලත් ඔක්සයිඩ් ලියන්න. ඔය දෙක එකතු කරන්න. Na2 zinc O2යි. ඔන්නම ඉන්නේ. තේරුණාද? අන්නේම ගන්න පුළුවන් වෙනවා. මේක අවර්ණයි. තමයි හරි සරල ප්‍රශ්නයක් 2013 8 ප්‍රශ්නය. ඊටම සරලයි. අමූලික තීරය ටික කෙලින්ම හැම ටිකම ඇවිල්ලා තියෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා. හරිද? හරිලා. අපි යන්න තව ඉස්සරහට. දැන් ළම 8B බලන්න. ළම 8B බලන්න 8B. 8B ප්‍රශ්න බලන්න 8B. 8B මොකද්ද කියන්නේ? අඩබි ළමයි P කියන්නේ අවර්ණ වායුවක්ලු. P කියන අවර්ණ වායුවක්ලු. ඒක ජලයට දැම්මට පස්සේ ජලයේ තුරට දැම්මට පස්සේ Z කියලා ජලීය ද්‍රාවණයක් ලැබෙනවලු. P කියන්නේ අවර්ණ වායුවක්. මේ අවර්ණ වායුවක්. එයා ජලයට දැම්මම අවර්ණ ද්‍රාවණයක් ලැබෙනවලු. ඒ අවර්ණ ද්‍රාවණේ නම මොකද්ද? ළමයි අවර්ණ ද්‍රාවණේ නම මොකද්ද? Z. Z කියලා අවර්ණ ද්‍රාවණයක් ලැබෙනවා. මම වායුව රවුම් කළා. ද්‍රාවණේ කොටු කළා. දැන් මොකද වෙනවා කියන්නේ මෙතන? දැන් ළමයි මේ Z මෙන්න මේ Z ද්‍රාවණය සමග පරීක්ෂණ දෙකක් කරලා තියෙනවා. පරීක්ෂණ දෙකක්. මොකද පළවෙනි පරීක්ෂණය? එම ද්‍රාවණයට ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් දානවා. ළමයි මෙයාට දානවා මොකද්ද? ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට්. දැන් මට පස්සේ මොකද වෙලා තියෙන්නේ? පැහැදිලි කොළ පාට ද්‍රාවණයක් ලැබිලා තියෙනවා. කොළ පාට ද්‍රාවණයක්. කොළ පාට ද්‍රාවණයක්. ළමයි මෙයා තැඹිලි පාටයිනේ. එයා තැඹිලි පාටයි. මෙයා ඉන්නේ ධන 6. නේද? මෙතන ඩයික්‍රෝමේට් තැඹිලි පාටයි. එයා ඉන්නේ ධන 6 ඔක්සිකරණ අංකේ. කොළ පාට මොකද්ද මේ? අපි දන්නවා ළමයි ඩයික්‍රෝමේට් ඔක්සිහරණය වුණොත් මොකද ලැබෙන්නේ? මෙයා ඔක්සිහරණය වුණොත් ලැබෙන්නේ Cr3+. ඒක තමයි කොළ පාට. එනනම් මෙතන විශේෂත්වය මොකද්ද? මෙයා ධන 6 ඉඳලා ධන 3ට හරණය වෙලා තියෙනවා. ඩයික්‍රෝමේට් ඔක්සිහරණය වෙලා තියෙනවා. ඒක ළමයි Z යනු ඔක්සි හාරකයකි. ඒව නේද? ඔක්සි හාරකයකි. Z යනු ඔක්සි හාරකයකි. ළමයි Z කියන ඔක්සි හාරකයක්. Z වලට පුළුවන් වුණා මේ ඩයික්‍රෝමේට්ව ඔක්සිහරණය කරන්න. ඒව නේද? මේ Z වලට පුළුවන් වුණා මේ ඩයික්‍රෝමේට්ව ඔක්සිහරණය කරන්න. Z කියන ඔක්සි හාරකයක් මතක තියාගන්න. Z කියන ඔක්සි හාරකයක් මතක තියාගන්න. ඊට පස්සේ මොකද කියලා තියෙන්නේ? මේ ද්‍රාවණයට H2O2 එකතු කරලා රත් කරනවා.
එතකොට මොකද වෙලා තියෙන්නේ? රත් කරලා ඉවරලා පස්සේ බේරියම් ක්ලෝරයිඩ් දානවා. පසුව බේරියම් 2+ අයන දානවා. දැම්මට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ළමයි දැම්මට පස්සේ මොකද වෙලා තියෙන්නේ? දැම්මට පස්සේ කියනවා අපට තනුක අම්ලවල දිය වේදේ නැති සුදු අවක්ෂේපයක් ලැබිලා. සුදු අවක්ෂේපයක් ලැබිලා. තනුක HCl වල දිය නොවේ. එන්න එහෙම කිව්වනම් අපි දන්නවා මේ කවුද කියලා. එහෙම කිව්වම අපි දන්නවා මේ කවුද කියලා. කවුද මේ? අනිවාර්යෙන් මේක බේරියම් සල්ෆේට්. තනු කම්ලවල දිය වෙන්නේ නැහැ කියලා තියෙනවනේ. නේද? බේරියම් දාලා තිනවා කියන්නේ. අනිවාර්යෙන් මෙතන ළමයි සල්ෆයිට් ඉඳලා තියෙනවා. සල්ෆයිට්. ඔය සල්ෆයිට් H2O2 දාලා රත් කරාම සල්ෆේට් බවට ඔක්සිකරණය වෙලා තියෙනවා. මේ සල්ෆයිට් ඉඳලා දෙනවා මෙතන. H2O2 දැමම ළමයි සල්ෆේට් බවට ඔක්සිකරණය වෙලා තියෙනවා. ඔන්න ඔය සල්ෆේට් තමයි බේරියම් 2+ එක එකතු වෙලා බේරියම් සල්ෆේට් හදන්නේ. තනුක අම්ලවල දිය වෙන්නේ නැහැ කිව්වොත් ඒක බේරියම් විසින් හදන බේරියම් සල්ෆේට්. බේරියම් හදන එකම සංයෝගය. තනුක අම්ලවල දිය වෙන්නේ නැති. කවුද? බේරියම් සල්ෆේට්. අනිවාර්යයෙන්ම ළමයි මෙතන සල්ෆයිට් ඉඳලා තියෙන්නේ. H2O2 දැම්මට පස්සේ සල්ෆේට් වෙලා. ඒ සල්ෆේටේ තමයි බේරියම් සල්ෆේට් බවටපත් වෙන්නේ. කවුද වායුව එතකොට? කවුද ළමයි එතකොට වායුව? ටයිකර් දාලා බලන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න ළමයි. ළමයි මෙයාගේ ඔක්සිකරණාංකය ධන 4. එයාගේ ඔක්සිකරණාංකය ධන 4. ධන 4 ඔක්සිජන් අයනයක් හදන්න නම් මෙතන වායුව එන්න ඕනි SO2 ධන 4. ළමයි මෙයා සල්ෆේට වෙන්න බෑ. ඇයි ඒ? කවුරු හරි කිව්වොත් මේක සල්ෆේට කියලා. සල්ෆේට වලට මෙයාව ඔක්සිහරණය කරන්න බෑ. සල්ෆේට වෙන්න බෑ. මේව සල්ෆයිඩ් හිටියොත් තමයි මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයා හරණය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. සල්ෆයිඩ් ඩයික්‍රෝමේට් එක ප්‍රතික්‍රියා කරනවා විදිහට. මොනවද හදන්න ළමයි? මෙයා ධන 4 ඉන්නේ. මෙයා ඉන්න ධන 6. දැන් මොකද වෙන්නේ? ළමයි මෙයා ඉන්නේ උපරිම ඔක්සිකරණාංකය. ක්‍රෝමියම් වල උපරිම ඔක්සිකරණාංකය ඉන්නේ. එයා හරණය වෙනවා Cr3+ බවට. කොළ පාට වෙනවා. මෙයා හරණය වෙනවා. ධන 3ට. ධන 3ට හරණය වෙනවා. එතකොට මෙයා මොකද වෙන්නේ? මෙයා මොකද වෙන්නේ ළමයි? මෙයා මොකද වෙන්නේ? මෙයා ඔක්සිකරණය වෙනවා කවුරු බවටද? ධන 4 ඉන්නේ. සල්ෆේට් බවට ධන 6ට. එයාගේ ඔක්සිකරණාංගය වැඩි වෙනවා. තේරෙනවද? අන්න එහෙම ගන්න පුළුවන් වෙන්න ඕනේ. ළමයි අන්න එහෙම ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද ළමයි? හොඳයි. P වායුව හඳුනා ගන්නලු. P වායුව කියන්නේ ළමයි SO2 වායුව. පරීක්ෂණයේදී සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිතර සමීකරණ ලියන්නලු 1 හා 2. එක පරීක්ෂණයේදී වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව මොකද්ද?
එක පරීක්ෂාවේදී වෙන්නේ ළමයි SO3 2- උයි ඩයික්‍රෝමීටු ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ ප්‍රතික්‍රියාව. ඒක තුලිත කරන්න. ඒක තුලිත කරන්න. එක පරීක්ෂාවේදී මොකද්ද වෙන්නේ? SO3 2- උයි ඩයික්‍රෝමීටු අතර ප්‍රතික්‍රියාවෙන් සල්ෆේට සහ CRT+ හදනවා. ඕක තුලිත කරන්න. මෙහෙම දාලා කොහොමද ආවේ? දෙවෙනි ප්‍රතික්‍රියාව මොකක්ද ළමයි? මේ සල්ෆයිටයි මේ H2O2 අතර ප්‍රතික්‍රියාව. එතන මොකද්ද වෙන්නේ? මෙයා ඉන්නේ ධන 4යි. එයා යනවා ධන 6ට. එයා යනවා ධන 6ට. මෙයා ඉන්නේ ඍණ 1. දැන් මෙයාගේ ඔක්සිකරණගේ වැඩි වෙලා නෙමෙයි. මේ ධන 4 ඉන්න කෙනා ඔක්සිකරණගේ වැඩි වෙලා ධන 6ට. නම් මෙයා අඩු වෙන්න ඕනේ. ඍණ 1 ඉඳලා ඍණ 2ට අඩු වෙනවා. ඍණ 2ට අඩු වෙනවා. මෙතන ඍණ 1 දෙන්නෙක් ඉන්නවනේ. මේ එහෙනම් මෙතන දෙන්නෙක් හැදෙන්න ඕනේ. ඉස්සරහින් දෙකේ ඉලක්කම දාන්න. දෙන්නෙක් හැදෙන්න ඕනේ. මේ ඍණ 1 දෙන්නෙක් ඉන්නවා. මෙතන ඍණ 2 දෙන්නෙක් හැදෙන්න ඕනේ. දෙකක් ඉන්නවනේ දෙකක් හැදෙන්න ඕනේ. මෙතන අනුපාතය කීයද? ඍණ ධන 4න් ධන 6ට ගියාම වෙනස 2යි. මෙතන වෙනස කීයද? ඍණ 1 දෙකක් කියන්නේ ඍණ 2යි නේ මෙතන. මෙතන ඍණ 2යි. මෙතන ඍණ 2 දෙකක් කියන්නේ ඍණ 4යි. ඍණ 2 ඉඳලා ඍණ 4ට යනවා කියන්නේ වෙනස 2යි. 2යි කියන්නේ ළමයි අනුපාතය 1 1 නේද? අනුපාතය 1 1. මේ තීන අනුපාතෙම තමයි යන්නේ. මේ තීන අනුපාතෙම තමයි යන්නේ. පැහැදිලිද? මේ තීන අනුපාතෙම තමයි යන්නේ. දැන් සාමාන්‍ය සමීකරණයක් විතර බලන්න. වම් පැත්තේ ඔක්සිජන් කීයද? මෙතන 3යි මෙතන 2යි කියන 5ක් ඉන්නවා. දකුණු පැත්තේ. නේ? මෙතන 3යි මෙතන 2යි කියන 5ක් ඉන්න ඔක්සිජන්. දකුණු පැත්තේ. මෙතන 4යි මෙතන 2යි කියන්නේ 6ක් ඉන්නවා. වම් පැත්තේ එකක් අඩු නිසා ඔක්සිජන් ජලය අණුවක් දාන්න. දැන් හයිඩ්‍රජන් බලන්න. වම් පැත්තේ හයිඩ්‍රජන් මෙතන 2යි මෙතන 2යි 4යි. දකුණු පැත්තේ 4යි. සමානයි. සියල්ල තුරුදයි. දැන් ළමයි මේ ජලාණුවක් වම් පැත්තේ තියෙනවනේ දකුණු පැත්තේ ජලාණු තියෙනවනේ. දෙපැත්තෙම ජලාණු තියන්න එපා කැතයිනේ. ජලාණු දෙපැත්තෙම තියන්න එපා කැතයිනේ. නිසා මේක කපලා එහා පැත්තට ගන්න. එකක් අඩු වෙලා යනවා. මේ වම් පැත්තේ තියෙන ජලාණුවක් දකුණු පැත්තට ගත්තම මේ දෙකෙන් එකක් අඩු වෙනවා. ඒතර එකයි ඉතුරු වෙන්නේ. මේක තමයි ඉන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියනවාමයි Q සහ Z ද්‍රාවණ තුලින් යවෝ විට ලා කහ පැහැති ඒ කියන්නේ සුදු ජෙලටිනීමය ලා කහ පාට හෝ සුදු ජෙලටිනීමය ආවලිතාවයක් ලැබුණිලු. ළමයි Q කියලා වායුවක් ඉන්නවා. මේ Q කියන වායුව මේ Z ද්‍රාවණය තුලින් යවනවලු. Q කියලා වායුවක් ඉන්නවා. ඔය වායුව මේ Z ද්‍රාවණය තුලින් යවනවලු. යවුව මොකද වෙනවා කියන්නේ? ලා කහ පාට එහෙම නැත්නම් සුදු පාට ආවලිතාවයක් ලැබෙනවලු. අපි මොකක්ද අහන්නේ? Q වායුව හඳුනා ගන්න. හේතු අවශ්‍ය නැල්ලු. ළමයි මෙයා තුලින් යවන්න ඕනේ H2S. ඒතර තමයි සල්ප අවක්ෂේප වෙන්නේ ආවිලිතාවය, සුදු ආවිලිතාවය.
සාමාන්‍ය මතක තියන්න ළමයි වායුවක් යවලා ආවිලිතාවයක් හදාගත්තොත් සල්ප තමයි වෙන කොහෙවත් කවුරුත් නැහැ. ද්‍රාවණයක් තුලට වායුවක් යවුවම ආවිලිතාවයක් ලැබෙනවා කෝ සුදු පාට. ඌ සල්ප තමයි. ලා කහ පාට කියලා කියන්න පුළුවන් සුදු පාට කියලා කියන්න පුළුවන්. සල්ප තමයි. සල්ප හැදෙන්නේ අනිවාර්යයෙන්ම එක්කෝ H2S එක්ක SO2 වායුව ප්‍රතික්‍රියා කරලා එහෙම නැත්නම් H2S එක්ක SO2 වෙනුවට මේ SO2 වෙනුවට යාගේ ඔක්සිජන් අයන ලියන්න පුළුවන් සල්ෆයිඩ්. ඔය දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. මේ H2S SO2 එක්ක ප්‍රතික්‍රියා කරා කියලා ලියුවත් හරි H2S මෙයාගේ ඔක්සිජන් අයනය සල්ෆේට එක්ක ප්‍රතික්‍රියා සල්ෆයිඩ් නේද මේක සල්ෆයිඩ් එක ප්‍රතික්‍රියා කරා කිව්වමත් හරි. ඔය දෙකේදීම වෙන්නේ සල්ප අවක්ෂය වෙනවා. සුදු ජලට නියමයි. සුදු ජලට නියමී විදිහට අවක්ෂේපයක් හැදෙනවා. තේරෙනවද? මේ ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායන සමීකරණ ලියන්න ළමයි. මොකක්ද මේ ප්‍රතික්‍රියාව? මෙතන ඉන්නේ සල්ෆයිඩ්නේ. මෙන්න මේ ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායන සමීකරණ ලියන්න කියලා කියන්නේ. ලියන්න බලන්න. H2S SO3 minus. ළමයි මෙයා ඉන්නේ ඍණ දෙකේ. මෙයා ඉන්නේ බිඳුවේ. ඍණයේ දෙකේ ඉඳලා බිඳුවට ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනවා. වෙනස කීයද? 2යි. ළමයි මෙතනදී වෙන්නේ ඒක තමයි. මෙයා ඉන්නේ ධන 4. එයත් බිඳුව බවට හරණය වෙනවා. දෙන්නගෙම එකම සල්ප ලැබෙන්නේ. මතක තියාගන්න. දෙන්නගෙම එකම සල්ප ලැබෙන්නේ. එතකොට මෙතන වෙනස කීයද? ධන 4යි බිඳුවයි කියන්නේ වෙනස 4යි. හතරට දෙක කියන ළමයි සරල කරමු. දෙකට එක. හතරට දෙක කියන ළමයි දෙකට එක. පැහැදිලි. දැන් ළමයි මෙයාගේ දෙක මෙතනින් දාන්න. මෙයාගේ එක මෙතන ලියලා වැඩක් නැහැ. දැන් සාමාන්‍ය සමීකරණයක් විතර තුලද කරා. සාමාන්‍ය සමීකරණයක් විතර තුලද කරන්නේ. අනුපාත දාගත්තනේ. සාමාන්‍ය සමීකරණයක් විතර ළමයි තුලද කරන්නේ. සල්ප කීයක් ඉන්නවා වම් පැත්තේ? මෙතන 2යි මෙතන 1යි 3ක් ඉන්නවා. සල්ප 3ක් ඉන්නවනේ මෙතන 3 දාන්න. ඔක්සිජන් මෙතන 3ක් ඉන්නවනේ. H2O 3ක් දාන්න. එතන ඔක්සිජන් 3යි නේද? මේ මෙතන ඔක්සිජන් 3ක් ඉන්නවා. මෙතන 3ක් දැම්මම හරි. ඔක්සිජන් 3යි. හයිඩ්‍රජන් වම් පැත්තේ 4ක් ඉන්නවා. දකුණු පැත්තේ 6ක් ඉන්නවා. වම් පැත්තේ 4යි දකුණු පැත්තේ 6යි. දකුණු පැත්තේ හයිඩ්‍රජන් දෙකක් වැඩිපුර ඉන්නවනේ. දකුණු පැත්තේ හයිඩ්‍රජන් දෙකක් වැඩිපුර ඉන්නවා. එහෙනම් වම් පැත්තට දාන්න දෙකක්. හයිඩ්‍රජන් තුරුද කරන්නේ H+ දාලානේ. ඒව නේද? හයිඩ්‍රජන් තුරුද කරන්නේ H+ දාලා. ඔය තමයි සමීකරණය. ආරෝපණ තුරු තියෙනවා කෙලින්ම මේ ඍණ 2යි ධන 2යි කියලා යනවා. හොඳ ළමයි අපි 2013 ප්‍රශ්නය සාකච්ඡා කරලා ඉවරයි. හරි ළමයි අපි දැන් 2017 ප්‍රශ්නේ සාකච්ඡා කරන්න හදන්නේ. 2017 ප්‍රශ්නය. ළමයි 2014 8A 8A 2014 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 8
8A. අපිට කියන මෙන්න මෙහෙම එකක්. උදේ බලා ගන්න. ළමයි මේ පහද දීලා තියෙන මේ ප්‍රශ්නය ආවර්තා වගුවේ S ගොනුවේ සහ P ගොනුවේ. D ගොනුවේ නෑ. මේ මූලද්‍රව්‍ය මත පදනම් වෙලා තියෙනවා. මේ සංයෝගික හඳුනා ගන්න කියලා කියන්නේ මුලින්ම කියලා ළමයි කියනවා මේ P කියලා ඝණයක් තියෙනවා සුදු පාට. P කියලා සුදු පාට ඝණයක් තියෙනවා. මේ ඝණය රත් කරනවා. මේක සුදුයි. මේක රත් කරාට පස්සේ මොකද වෙලා තින්නේ? ළමයි ඒක රත් කළාම Q කියලා සුදු පාට ඝණයකුයි මේ Q කියලා සුදු පාට ඝණයකුයි වායුවක් හැදෙනවා. මොකද්ද වායුව? R කියලා වායුවක් හැදෙනවා. R. ඒ වායුවේ පාට මොකද්ද? ආවරණ වායුවක්. ඒ වායුව ළමයි ආවරණ වායුවක්. ආවරණ වායුවක් හැදෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? මේ Q කියන ඝණයට තණුක SCl දාලා. ළමයි මේ Q කියන ඝණයට තණුක SCl දාලා මම උඩින් ලියන්නම්. මෙයාට තණුක SCl දාලා. දැම්මට පස්සේ මොකද වෙලා තියෙන්නේ? රතු දුඹුරු පාට වායුවක් පිට වෙලා තියෙනවා ළමයි. රතු දුඹුරු පාට වායුවක් පිට වෙලා තියෙනවා. රතු දුඹුරු පාට වායුවක් පිට වෙලා තියෙනවා. ඒ රතු දුඹුරු පාට වායුවේ නමක් දීලා තියෙනවද බලන්න? S කියලා වායුවක්. S. මෙයා රතු දුඹුරු පාට වායුවක්. එයා රතු දුඹුරු පාට වායුවක්. තේරෙනවද? රතු දුඹුරු පාට වායුවක් පිට වෙලා තියෙනවා. ඊට පස්සේ මේ Q කියන ඝණයට ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරලා මෙයාට ඇමෝනියම් ක්ලෝරයිඩ් එකතු කරලා රත් කරලා තියෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා රත් කරලා තියෙනවා. මොකද එයා තියෙන්නේ? ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා රත් කරලා තියෙනවා. එහෙම රත් කරාට පස්සේ T කියලා ඝණයක් ලැබිලා තියෙනවා ළමයි. T කියලා ඝණයක් ලැබිලා තියෙනවා. මේ T කියන ඝණය ගැන මොකක් හරි කියලා තියෙනවා. මොකක්ද කියලා තියෙන්නේ? මේ T කියන ඝණය ළමයි පහන්සිළු පරීක්ෂාවට ලක් කළාම දීප්තිමත් කහ පාට දෙනවලු. මේ සුදු පාට ඝණයක්. මේක සුදුයි. පහන්සිළු පරීක්ෂාවේදී දීප්තිමත් කහ දැල්ලක් දෙනවලු. පහන් සිළු පරීක්ෂාව දී කහ දැල්ලක් දෙනවා. දීප්තිමත් කහ දැල්ලක්. ළමයි දීප්තිමත් කහ පාට දැල්ලක් දෙනවා නම් පහන්සිළු පරීක්ෂාවේදී ඒක අනිවාර්යයෙන්ම සෝඩියම් අඩංගුයි. අනිවාර්යයෙන්ම සෝඩියම් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම ළමයි සෝඩියම් ඉන්න ඕනේ. ධන U කියලා අවර්ණ වායුවකුයි ජල වාෂ්ප පිට වෙනවා. U කියලා අවර්ණ වායුවක් ධන ජල වාෂ්ප පිට වෙනවා. මොකක්ද කියලා තියෙන්නේ? තේරුණාද? ඔන්න ඔක් කියලා. හොඳට තේරුම් ගන්න මේක. මේක හොඳට තේරුම් ගන්න. එතකොට මේ Q කියන ඝණය ඇමෝනියම් ක්ලෝරයිඩ් දාලා රත් කළාම පහන්සිළු පරීක්ෂාවේදී දීප්තිමත් කහ පාටක් දැල්ලක් දෙන P කියන ඝණය ලැබෙනවා. U ආයු පිට වෙනවා. ජලය පිට වෙනවා. තේරුණා? හරි. ඊට පස්සේ මොකද කියන්නේ? R සහ V ප්‍රතික්‍රියා කරාම U හදා ගන්න පුළුවන්ලු. ළමයි R කියන්නේ මේ අවර්ණ වායුවනේ. ඔය අවර්ණ වායුවයි V කියලා වායුවකුයි. මේකත් අවර්ණයි. මේකත් අවර්ණයි. මේකත් අවර්ණයි. මේ වායු දෙක ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ U කියන වායුව හදා ගන්න පුළුවන් ඉහළ උෂ්ණත්වයේදී මේ U කියන අවර්ණ වායුව හදා ගන්න පුළුවන්ලු. ඊට අමතරව ජල වාෂ්පත් හැදෙනවලු. ඊට අමතරව ජල වාෂ්පත් හැදෙනවලු. මේ වායු දෙක ප්‍රතික්‍රියා කරලා ඉහළ උෂ්ණත්වවලදී U කියන අවර්ණ වායුව හදා ගන්න පුළුවන්ලු.
ඊට පස්සේ කැල්සියම් සහ U ප්‍රතික්‍රියා කරාම මේ U කියන වායුවත් එක්ක කැල්සියම් ප්‍රතික්‍රියා කරාම ඉහළ උෂ්ණත්වවලදී මොකද වෙනවා කියන්නේ? සුදු පාට ඝනයක් ලැබෙනවා W කියලා. W කියලා සුදු පාට ඝනයක් ලැබෙනවා. සුදු පාට ඝනයක් ලැබෙනවා. පොඩි ළමයි ලියා ගන්න ඉක්මන් කරන්න. මේ සියල්ලම ලියා ගන්න ඉක්මන් කරන්න. හරිද ළමයි ලියාගත්තද? ළමයි ඊළඟට කියනවා මේ W ජලයට දැම්මම V කියන වායුව හැදෙනවලු. V කියන කවුද මෙයා? මේ W වලට ජලය දැම්මොත් V කියන වායුව ලැබෙනවා, වර්ණ වායුව. සහ තවත් ඵලයක් ලැබෙනවලු. ඊට පස්සේ හරලමයි අපි මේ ඇති මේ බලන්න මේක අනිවාර්යයෙන්ම සෝඩියම් අඩංගු කෙනෙක්. ඇමෝනියම් ක්ලෝරයිඩ් වල සෝඩියම් නැහැ. එහෙනම් මෙතන අනිවාර්යෙන් සෝඩියම් ඉන්න ඕනි. මෙතන අනිවාර්යෙන් සෝඩියම් අඩංගු විය යුතුයි. ඒ නිසා තමයි ළමයි මේක සුදු පාට ඝණය පහන්සුරි පරීක්ෂාවේදී දීප්තිමත් කහ පාට දැල්ලක් දෙනවා කියන්නේ අනිවාර්යෙන් සෝඩියම් ඉන්නවා. මෙතනින් සෝඩියම් එකතු වෙන්නේ නැහැ. මෙතනින් තමයි සෝඩියම් එකතුලා තියෙන්නේ. මේක සෝඩියම් අඩංගු ලවණයක්. සෝඩියම් අඩංගු ලවණයක්. ඒතර ඇනයනි විතර වෙනස් වෙන්නේ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන ඇනයනිය. ධනායනි අනිවාර්යෙන් සෝඩියම්. ධනායනි අනිවාර්යෙන් සෝඩියම්. තේරුණාද? එයා රත් කළාම එක ඝණයක් සහ එක වායුමය ඵලයක් ලැබිලා තියෙනවා. එක වායුමය ඵලයක් ලැබිලා තියෙනවා. ළමයි මෙයාට අම්ලයක් දැම්මම රතු දුඹුරු පාට වායුවක් පිට වෙනවා නම් ඕක අනිවාර්යෙන් NO2. අනිවාර්යෙන්ම ඕක NO2. ඒකනේ රතු දුඹුරු පාට. අනිවාර්යයෙන්ම මේක NO2. S කියන්නේ NO2. අනිවාර්යෙන් S කියලාම NO2. S කියන්නේ NO2 නම් මෙයා කවුද Q කියන්නේ? ළමයි Q කියන්නේ කවුද? සෝඩියම් නයිට්‍රයිට්. මෙයා සෝඩියම් නයිට්‍රයිට්. NaNO2. සෝඩියම් ඉන්නවා කියලා අපි දන්නවා කලින් ධම්ම. පහන්සුළු පරීක්ෂාව දීප්තිමත් කහ පාට දැල්ලක් දෙන්න නම් එතන සෝඩියම් ඉන්න ඕනි. ඇයි මම නයිට්‍රයිටයක් කියලා ගත්තේ? ළමයි අපි දන්නවා නයිට්‍රයිට වලට තමයි තනුකම්බයක් දැම්මම NO2 පිට වෙන්නේ. නයිට්‍රයිට වලට තමයි තනුකම්බයක් දැම්මම NO2 පිට වෙන්නේ. තේරුණාද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කවුද? සෝඩියම් නයිට්‍රේට්. සෝඩියම් නයිට්‍රේට් රත් කරාම තමයි සෝඩියම් නයිට්‍රයිට් හදලා O2 වායුව පිට වෙන්නේ. මේක O2. මේක O2.
අන්න ඒවා ඇඟට එන්න ඕනි. අන්න ඒව ළමයි ඇඟට එන්න ඕනි. ඒව ඇඟට එන්න ඕනි. මේ ආයිත් බලන්න. සෝඩියම් ඉන්නවා කියලා දැනගත්තා මෙතනින්. සෝඩියම් නයිට්‍රේට් රත් කරාම තමයි නයිට්‍රයිට් එක හදලා O2 වායුව පිට වෙන්නේ. ඒ නයිට්‍රයිට් එක තමයි තණු කම්ලයක් දැම්මම රතු දුමුරු පාට වායුවක් පිට කරන්නේ. මතකනේ NO2- හඳුනා ගැනීම. NO2- හඳුනා ගද්දි කරන්නේ ඕක. හොඳයි. ළමයි එතකොට මේ පළ දෙන්නාද? ළමයි මේ සෝඩියම් නයිට්‍රයිට් වලට මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් දැම්මම මොකද වෙන්නේ? මේ සෝඩියනුයි මේ ක්ලෝරින් එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. එතකොට මෙයා සෝඩියම් ක්ලෝරයිඩ්. එයා සෝඩියම් ක්ලෝරයිඩ්. පැල් එයා සෝඩියම් ක්ලෝරයිඩ්. මේ නයිට්‍රයිට ඍණායනයයි NO2- නේද? NO2- ඒ ඍණායනයයි. මේ ඇමෝනියම් කියන ධනායනයයි. මේ දෙන එකතු නම් මොනවද හැදෙන්නේ? මේ දෙන එකතු නම් මොනවද හැදෙන්නේ? ළමයි තුර හැදෙනවා ඇමෝනියම් නයිට්‍රයිට්. ඇමෝනියම් නයිට්‍රයිට්. ඇමෝනියම් නයිට්‍රයිට් හැදෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රත් කරනව නෙමෙයි. මේක දාලා රත් කරනවනේ. දැන් මේක රත් කරාම මොකද වෙන්නේ? මෙයා රත් කරාම මොකද වෙන්නේ? මෙයා රත් වුණාම. මෙයා නම් මොකුත් වෙන්නේ නැහැ රත් කළාට. මෙයාට මොකද වෙන්නේ රත් කළාම? මේ දෙක එකතු වෙලාම රත් කරනවා. රත් කරාම අපි දන්නවා මෙයාට වියෝජනය වෙනවා. මොනවද වෙන්නේ? මෙයාට වියෝජනය වෙලා. ඇමෝනියම් ලවණ තාප යෝජනය උගන්ලා තියෙනවනේ. එහෙම නේද? ඇමෝනියම් ලවණ තාප යෝජන උගන්ලා තියෙනවනේ. මොනවද හැදෙන්නේ මට කියන්න. N2යි N2 හැදෙනවා. හයිඩ්‍රජන් 4යි O2යි. හයිඩ්‍රජන් 4යි O2 එකතු වෙලා H2O අණු දෙකක් හැදෙනවා. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙන්නේ ඉතින් H2O. මෙතන 4යි මෙතන 2යි ඉන්න නිසා H2O අණු දෙකක් හැදෙනවා. ළමයි අන්න එහෙම එකට ගන්න. අවබෝධයෙන් බලන්න. තේරුණා? ඒතර මේ U කියන වායුව කවුද? N2. මෙයා N2. N2. මේ T කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් මෙතන ළමයි O2 නේ මෙයා. මෙයා O2. V කියන්නේ කවුද? V කියන්නේ කවුද? අපි දන්නේ නැහැ. O2 කාත් එක්ක ප්‍රතික්‍රියා කරාමද N2 හදන්නේ. මෙයා N2 නේ. ළමයි U කියන්නේ N2 කියලා හොයාගත්තානේ. U කියන්නේ N2 කියලා හොයාගත්තා. ඔක්සිජන් කාත් එක්ක ප්‍රතික්‍රියා කරාමද ළමයි N2 හදන්නේ. කියන්න බලන්න. කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවද N2 හදන්නේ? කියන්න බලන්න. ළමයි නයිට්‍රජන් අඩංගු වායුවක් මේක. N අඩංගු වායුවක්. N අඩංගු වායුවක්. මෙතන O2 නේ. ළමයි මේ වායුව ඔක්සිකරණය වෙනවා O2 එක්ක. මේ වායුව O2 එක්ක ඔක්සිකරණය වෙලා තමයි N2 හදන්නේ. ඔක්සිකරණය වෙලා. ඒක තේරුණාද මේ?
ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා කියන තමයි ඔක්සිකරණය වෙනවා. නයිට්‍රජන් අඩංගු මොන වායුවද O2 එක්ක ඔක්සිකරණය වෙලා N2 හදන්නේ? මොන වායුවද? කියන්න බලන්න. ළමයි NH3 කියන වායුව නේද? එයා ඍණ 3 නේ ඉන්නේ. එයා O2 එක ප්‍රතික්‍රියා කරාම ඔක්සිකරණය වෙනවා. O2 එක ප්‍රතික්‍රියා කරනවා කියනම ඔක්සිකරණය වෙනවා. දැන් මෙතන හැදෙන්නේ ඔක්සිකරණය වෙලා N2 නෙමෙයි. ඒ කියන්නේ බිඳුව. ඔක්සිකරණය වෙලා බිඳුව කියන එක හැදෙන්න නම් බිඳුවට වඩා අඩු වගයක් තමයි මෙතන තියෙන්න ඕනේ. අන්න ඒ අවබෝධයෙන් ඕනේ. 10 දෙනෙක් කොහොම 8 දෙනෙක් විතර ඉන්නේ. මොලයක් තියෙන්න ඕනේ ළමෙක් වුණා. කියන්නේ තේරුම් ගන්න පුළුවන් අවබෝධයක් දැනෙන්න ඕනේ. බලන්න මේ ප්‍රශ්නය මම කරා කතා කරන්න පුළුවන් සංකීර්ණ සියල්ලම සබ්බ සකලමනාම අතුගාගෙන ගන්නවා. සියල්ල සාකච්ඡා කරනවා. තේරුණාද? මෙහෙම සාකච්ඡාවකට මුහුණ දෙන්න නම් ඔයාට උගන්නපු විෂය කාරණා නැවත නැවත අධ්‍යයනය කළා හදාගත්ත පළපුරුද්දක් තියෙන්න ඕනේ. මහා අමුතුම ගැම්මක් තියෙන්න ඕනේ. සබ්ජෙක්ට් එක තුල පෞරුෂයක් තියෙන්න ඕනේ. අනේ පෞරුෂයෙන් මේක දිහා බැලුවම තමයි මේක ඔළුවට යන්නේ. එහෙම නැතුව උගන්නපු තියරියවත් මතක නැතුව බොරුවට බිල්ලෙක් වගේ බලන් හිටන මේක ඔළුවට යන්නේ නැහැ. මතක තියාගන්න. තේරුණාද? N2 හැදෙන්නේ N2 බිඳුව මේ වායුව ඔක්සිකරණය වෙලානේ මේක හැදෙන්නේ. නම් මෙයා ඉන්න ඕනේ බිඳුවටත් වඩා අඩු ඔක්සිකරණාංකයක්. නයිට්‍රජන් වල එහෙම ඉන්නේ NH3. අපි දන්නේ වගේ. මේක NH3. බලන්න කොච්චර අපේ විෂය ධර්ම කොච්චර දුරට අහනවද විභාගවලදී. මේක තුල ජීවත් වෙන කෙනාට මේක තුල මේක විඳින කෙනාට මේවා දැක්කම මාර සතුටුයි. සබ්ජෙක්ට් එක මිදින්න මේක තුල ජීවත් වෙන්න. කුස්සියට ගිහිල්ලා ගෙදර මිනිස්සුත් එක්ක කයිය ගහගෙන ඉන්න ගමන් දවසට බාත් รู ම ගිහලා පැය ගණන් නනා මනෝලෝකවල ඉන්න ගමන් ෆෝන් එක ඔබ එකකට chat කර කර ඉන්න ගමන් ටීවී එකේ හැම channel එකකම කතා බල බල ඉන්න ගමන් YouTube එකේ එකේව බල බල ඉන්න ගමන් නම් ඔයා සබ්ජෙක්ට් එකත් එක්ක ඉන්නේ ඔයා විභාගේ ෆේල්. ඔයාට කැම්පස් යන්න සුදුසු නෑ. ඔයා වගේ කට්ටිය කැම්පස් යන්න එපා. හොඳ නෑ. දැන් දැඩිව අල්ලගෙන ගමනක් යන පුද්ගලෙක් බිහි වෙන්න ඕනේ උසස් පෙළදී. ඌ තමයි කැම්පස් යන්න ඕනේ. ඌ තමයි වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. වෛද්‍යවරයා කියන එක කන බලන්න. ෆෝන් ඔබ එකකට මැසේජ් කර කර මනෝලෝක වල ඉඳගෙන ඔහොම පිස්සෙක් වගේ ඉන්න ගමන්ද බෙහෙත් දෙන්නේ ඌ නෑ. ඌ ඒ වෘත්තිය වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒ වෘත්තිය දරා ගන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න ඕනේ. අන්න එහෙම මිනිස්සෙක් බිහි වෙන්න නම් ඒ ලෙවල් වලදී මේ ගුණාංග ටික උඩට තියෙන්න ඕනේ. ඉංජිනේරුවෙකුත් ඒ වගේ. ෆෝන් එක කණේ ගහන එකත් එක්ක මනෝලෝකවල විකාර කතා කරගෙන chat කර කර උගේ වැඩ කරන්නේ. එහෙම වැඩ කරොත් උට පැවැත්මක් නෑ. එහෙම පැවැත්මක් නැති මිනිස්සු බිහි වෙන්න බෑ මෙතනදී. මේක තුල ජීවත් වෙනවා. නිතර ඉනෝගනික් කියන එක එකපාරක් දෙසරයක් අනේ සර් කියා දුන්නෝනේ දැන් ඉතින් තාම ඔළුවට යන්නේ. ඔහොම ඔළුවට යන්න යකෝ ඒක එක විදිහට ඔළුවට දාගනි. හැමදේම අර පොඩි කාලේ අර ඕලවල මේ ගාත පාඩම් කරා වගේ සිංහල කවි පාඩම් කරා වගේ එහෙම බෑ. එහෙම ගිරවෙක් වගේ කටපාඩම් කරාට ළමයි ප්‍රශ්න සාකච්ඡාට දෙන්නේ නෑ මේවා. මේක තුල ජීවත් වෙනවා. හරි. මේ කරපු ප්‍රශ්නෙම නැවත දෙසරයක් තුන් සැරයක් විභාගයට කලින් කෙරෙන්න ඕනේ. මම මේ කියපු වචන නැවත මතක් වෙන්න නම් අදම මේ කායි සැරයක් කරන්න ඕනේ. හෙට කරන්න. සතියක් ගිහිලා කරන්න. මේක තුල ජීවත් වෙන්න. ඒතර O2 එක්ක මේ වායු ඔක්සිකරණය වෙලා N2 හදනවා. N2 කැල්සියම් එක ප්‍රතික්‍රියා කරනවද හදන්නේ? කැල්සියම් නයිට්‍රයිඩ් නේද? කැල්සියම් නයිට්‍රයිඩ්. නයිට්‍රජන් කියන ඍණ 3 මෙතන 3 දාන්න. කැල්සියම් කියන ධන 2
මෙතන දෙක දාන්න. කැල්සියම් නයිට්‍රයිඩ්. ඒ කැල්සියම් නයිට්‍රයිඩ් වතුර දැම්මම මොකද වෙන්නේ? ඇමෝනියා වායුව පිට වෙනවා මතකද? නයිට්‍රයිඩ් එකක් වතුර දැම්මම ඇමෝනියා වායුව පිට වෙනවා. මෙතන වායුව ඇමෝනියා කියලා පැහැදිලි මේ වී වායුවම මෙතනදිත් ඇමෝනියා කියලා හරියටම පැහැදිලි. මෙතනදී අහුන්නේ නැති කෙනෙක් පොඩ්ඩක් කල්පනා කරගෙන කියනම් මෙතනදී ඇමෝනියා වායුව පිට වෙනවා කියලා දන්නෝ. තේරුණාද? අන්න ඒවා ඒ ගුණය රැක ගන්න ඔලුවට දා ගන්න. ලියා ගන්න. ලියා ගන්න ළමයි. දැන් ඊළඟට මොකද කියලා තියෙන්නේ? ඊළඟට කියනවා මේ මැග්නීසියම් R එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් R කියන්නේ කවුද තමයි? O2 නේද? R. මැග්නීසියම් R එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ කියන්නේ O2 එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ මොකද්ද? මැග්නීසියම් ඔක්සයිඩ් නේද? මැග්නීසියම් ඔක්සයිඩ් හදනවා. ඒක X කියලා රන් තියෙනවා. මේක X. මේක සුදු පාට ඝනයක්. සුදු පාට ඝනයක්. X. දැන් මොකද කියන්නේ? මේ සුදු ඝණය ජලයට දානවලු. මේ සුදු ඝණය ජලයට දානවලු ළමයි. දැම්මම හැදෙන්නේ මොකද්ද? මෙතන කියන ළමයි පිනෝත් වලින් රෝස පාට කරන කෙනෙක් හැදෙනවලු. එහෙනම් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නේද? ඔක්සයිඩේ ජලය දැම්මම හයිඩ්‍රොක්සයිඩ්. මේක බස්මයක්. බස්මයක් නිසා තමයි ළමයි පිනොත් වලින් රෝස පාට කරන්නේ. තේරුණාද? ළමයි යම් කෙනෙක්ට මේක කියවද්දී මේ R කියන්නේ O2 කියලා තේරුන්නේ නැත්නම් R කියන්නේ O2 කියලා තේරුන්නේ නැත්නම් ටියුබ් ලයිට් එකක් නම් ඌට තේරෙන්නේ තමයි මේ අවසානට මේක කොටලා තියෙන්නේ. මේක අත කහන කටුප එකක් නෙමෙයි. මැග්නීසියම් මොන වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරාමද? මෙහිම සංයෝගයක් හැදෙන්නේ මොන වගේද? එයා වතුරට දැම්මම බාස්මික ද්‍රාවණයක් හදනවා. එහෙනම් මේක ඔක්සයිඩයක් වෙන්න ඕනේ. මැග්නීසියම් වල ඔක්සයිඩය තමයි ජලයට දැම්මම බාස්මික ද්‍රාවණයක් හදන්නේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ. ඔක්සයිඩය හදන්න නම් මේක O2 වෙන්න ඕනි කියලා තේරෙන්න ඕනි. එහෙනම් මෙතන R O2ද කියලා දැනගන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඒතර ප්‍රශ්නයක් කරද්දී මුලින් ඉඳලා අගට යද්දී බලන්න සමහර තැන්වල තියෙනවා අවශ්‍ය කරන දේවල් සියල්ලම කියවලා අවසානයේදී සමහර විට තියෙනවා පොයින්ට් එකක්. R ගන්න බැරුව හිර වෙලා හිටියනම් මෙතනින් අල්ල ගන්න තිබුණා මේක R කියලා. මොකද මැග්නීසියම් කාත් එක ප්‍රතික්‍රියා කරාමද මෙහෙම සංයෝගයක් හැදෙන්නේ. මොන වගේ එකක්ද? ජලයට දැම්මම අනිවාර්යෙන් බාස්මික ද්‍රාවණි හයිඩ්‍රොක්සයිඩයක්. එහෙනම් මේක ඔක්සයිඩය. අන්න එහෙම එන්න ඕනේ. හරිද ළමයි? මකන්නද? බලන්න සබ්ජෙක්ට් එක තුල කොච්චර ජීවත් වෙනවද මේක ප්‍රශ්නයක තුල. එක පාස් පේපර්ස් ප්‍රශ්නයක් කරනවා කියන්නේ අපි ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එක අපිට කොච්චර කාවද්ද වෙනවද? ළමයි පැය ගානක තියරියක් ලිව්වා වගේ මහා ලොකු විෂය කන්දරාවක් ඔළුවට එනවා. එක ප්‍රශ්නයක් සාකච්ඡා කළාම. තේරුණාද? හොඳයි ළමයි. අපි 2014 8B වලට යමු. 8B ප්‍රශ්න කියව ගන්න.
2014 8B ප්‍රශ්න බලමු ළමයි. ප්‍රශ්න කියව ගන්න. මොකද කියන්නේ? ළමයි අපිට කියනවා අකාබනික සහසංයුජ සංයෝගයක් තියෙනවා. එයාගේ නම ඉසෙට්. අකාබනික කියන්නේ ඉනෝගෙනික් වල එන සහසංයුජ සංයෝගයක්. ඉසෙට්. මේ ඉසෙට් වල ජලීය ද්‍රාවණයක් අරගෙන අපි මොනවද කරලා තියෙන්නේ මෙයා? ඉසෙට් හඳුනා ගැනීම සඳහා ළමයි පරීක්ෂණ 3ක් කරලා තියෙනවා. පළවෙනි මොකද කියන්නේ? මුලින් මොකද කියන්නේ? හොඳට කියව ගන්න. MnO2 වල MnO2 හි ආම්ලික අවලම්බයක් සමග ජලීය ද්‍රාවණය එකතු කරනවා. ළමයි මෙයාට එකතු කරනවා කවුද? MnO2. ආම්ලික මාධ්‍යයේදී MnO2 එකතු කරනවා. ඒ කතන්දර දිග හැලි හලලා අවශ්‍ය දේ උරුලා ගන්න එකට. ආම්ලික අවලම්බයක් වුණා මොකද්ද බං කියලා එහෙම බය වෙන්න එපා. මූට MnO2 එකතු කරනවා ආම්ලික මාධ්‍යයේදී. මොකද වෙනවා කියන්නේ? අපිට කියනවා ළමයි O2 වායුව පිට වෙනවලු. ලා රෝස පාට ද්‍රාවණයක් ලැබෙනවලු. ලා රෝස ද්‍රාවණයක් ලැබෙනවා. O2 වායුව පිට වෙනවා. දැන් මෙතනින් උඹලා මොනවද අහුල ගන්නෙ? ළමයි හැම දෙයකින්ම දෙයක් අහුල ගන්න. ඉසට් හඳුනා ගැනීම තමයි අපේ මුඛ්‍ය අරමුණ. ඉසට් හඳුනා ගැනීම සඳහා හැම තැනකින්ම ගන්න පුළුවන් දේවල් ටික ගන්න. මෙන්න මේ විදිහට හිතන්න. ළමයි මෙයා ඉන්න 14. ඕන බබෙක් දන්නවා ලා රෝස පාට දෙන්න නම් Mn2+ හැදිලා කියලා. Mn2+ හැදිලා. ඒතර ධන දෙකට වැටිලමු. හරණීය වෙලා. MnO2 හරණීය වෙනවා කියලා ඕන බබෙක්ට තේරෙනවා. MnO2 හරණීය වෙලා කියලා ඕන බබෙක්ට තේරෙනවා ළමයි. තේරුණාද? එහෙනම් O2 හැදිලා තියෙන කාගෙන්ද? මෙතන ඉන්න සංයෝග ඔක්සිකරණය වෙලා. ඉසෙට් ඔක්සිකරණය වී O2 සාදයි. ඔක්සිකරණය වෙලා O2 හදනවා කිව්වොත් කවුද? ඉසෙට්. ඉසෙට් ඔක්සිකරණය වෙලා O2 හදන්නේ. O2 කියන්නේ බිඳුව. එහෙනම් මෙතන ඉන්න ඕන ළමයි ඔක්සිජන් හි ඍණ ඔක්සිකරණ අංකයක් තියෙන. ඇති සංයෝගයක් වෙන්න ඕනේ. ඉසෙට් ඔක්සිකරණය වෙලා නම් O2 හදන්නේ. O2 වල ඔක්සිකරණාංකය බිඳුවයිනේ. මෙයා ඔක්සිකරණය වෙලා බිඳුව බවට යන්නේ. එහෙනම් මෙයා ඉන්න ඕනේ බිඳුවට වඩා අඩු ඔක්සිකරණාංකයක්. ඔක්සිජන් හි ඍණ ඔක්සිකරණාංකයක් ඇති සංයෝගයක් මේක. මෙන්න මෙහෙම හිතලා ගන්න පුළුවන් නම් ඌ සුපිරිම වැඩෙක්. ඌට හොඳ අනාගතයක් තියෙනවා. හොඳ රෑන්ක් එකක් දාලා හොඳ අනිවාර්ය හොඳ කැම්පස් එකට ආවිල්ලා. ඒක හිතන්න පුරුදු වෙලා. ඌට නිකන් ඉනෝගනේ කණ්ඩ පුළුවන්. මම ගන්නපු තියරි වලින් පිට දේවල් ඇවිල්ලා තියනවාද පාස් පේපර්ස් වල? එහෙම ඇවිල්ලා නැහැ, එන්න විදියක් නැහැ. අපි මේ අපේ නෝට්ස් හදන්න ඔය සියල්ල අධ්‍යයනය කරලා තමයි ළමයි. බෙඩිත් නැහැ, අඩුත් නැහැ, අවශ්‍ය දේවල් ටික ලස්සනට ඇති. පැහැදිලිද? අවශ්‍ය දේවල් ටික ලස්සනට ඇති. මෙයා ධන 4 ඉන්නේ. එයා හරණය වෙලා තමයි ලා රෝස පාට දෙන්නේ. ධන 2නේ. මෙයා හරණය වෙනවා කියන්නේ මෙයා කරණය වෙන්න ඕනේ. මෙයා ඉසෙට් කරණය වෙලා තමයි O2 හැදිලා තියෙන්නේ. O2 කියන්නේ බිඳුවනේ. එහෙනම් මෙයා ඉන්න ඕන ඔක්සිජන් ඍණ ඔක්සිකරණාංකයක්. ඊට පස්සේ මොකද කියන්නේ? මේ ජලීය ද්‍රාවණය උඩට H2S වායු බුබුලණය කරලා තියෙනවා. ළමයි H2S වායු බුබුලණය කරලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? H2S වායු බුබුලණය කරා මොකද වෙලා තියෙන්නේ? මෙතන කියනවා
ලා කහපාට එහෙම නැත්නම් සුදු ආවිලිතාවයක් ලැබිලා සුපිරි අනිවාර්යයෙන්ම සල්ප නේද? ලා කහ නැත්නම් සුදු ආවිලිතාවේ අනිවාර්යයෙන්ම ළමයි සල්ප. අනිවාර්යයෙන්ම සල්ප. ළමයි මෙයා ඉන්න ඍණ දෙකේ මෙයා ඉන්න බිඳුවේ මෙයා ඔක්සිකරණය වෙලා ඔක්සිකරණය වෙලා ඒ මොකද්ද බං ඒ වුනේ? ඒ මොකද්ද බං ඒ වුනේ? යකෝ මෙතනදී MnO2 ඔක්සිහරණය වුණා. මෙතනදී H2S ඔක්සිකරණය වුණා. ඒ මොකද්ද ළමයි ඒ වුනේ? ඒ මොකද ළමයි ඒ වුනේ? එතන මෙතනදී ඉසෙට් නිසා මෙයා ඔක්සිහරණය වුණා. මෙතනදී ඉසෙට් ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරයි. මෙතනදී ඉසෙට් ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරනවා. මෙයා හරණය වුණානේ. මෙතනදී ඉසෙට් මොකක් ලෙස ක්‍රියා කරනවද? නේ ඔක්සිකරණය වුණා. එහෙනම් ඉසෙට් ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරලා ඉසෙට් ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. අන්න ඒව හිතන්න පුළුවන් නම් ඌ ඩයල් එකක් තමයි. හිතුව නැත්නම් අදින් පස්සේ හිතන්න බලන්න. හිතුව නැත්නම් අදින් පස්සේ හිතන්න බලන්න. සියල්ල ලියා ගන්න ළමයි මේකට පට්ට ආදරය කරන්න මේක භක්තියෙන් නිතර බලන්න ඉනෝගිනි අල්ලගත්ත කෙනෙක් උගඩ තමයි. කෙමිස්ට්‍රි වල හදවත වගේ ඉනෝගිනි මත තියාගන්න. තනි ඒකකයක් රචනා ප්‍රශ්න එනවා, MC ස්ට්‍රක්චර් ප්‍රශ්න එනවා, MCQ ප්‍රශ්න එනවා. හරිද ළමයි? ඊට පස්සේ කියනවා මේ ජලීය ද්‍රාවණය තුලින් SO2 බුබුලණය කරනවලු. ළමයි මෙයාට SO2 දාලා පස්සේ වැඩිපුර තියෙන SO2 ඉවත් කළා දානවලු. මොකද වෙලා තියෙන්නේ? තනුක SCl වල දිය වෙන්නේ නැති සුදු අවක්ෂේපයක් බලන අවුරුදු වල මේ සුදු අවක්ෂේපය ගැන කියලා තියෙනවා බලන්න ළමයි. ඉනෝගිනි ප්ලැනෙට් මේක නැත්තම් වැඩක් නෑ වගේ. ඉනෝගිනි ප්‍රශ්නයක් කොතනද මේක මෙතන තියෙනවා. දැන් මේව ඇඟට එන්න ඕනේ හුරු වෙන්න ඕනේ. තේරුණාද? මේ ඇඟට හුරු වෙන්න ඕනේ. මේ අනිවාර්යයෙන්ම මේ සුදු අවක්ෂේපය කවුද? බේරියම් සල්ෆේට්. SO2 බුබුලණය කළා මොකද කරලා තියෙන්නේ ළමයි? බේරියම් ක්ලෝරයිඩ් දාලා දිනවනේ මෙතන. SO2 බුබුලණය කරලා පස්සේ බේරියම් ක්ලෝරයිඩ් දාලානේ. දැම්මට පස්සේ සුදු අවක්ෂේපයක් ලැබිලා. තනුක අම්ලවල දී වෙන්නේ නැහැ. තනුක අම්ලවල තිය නොවේ. තනුක අම්ලවල දී නොවේ. තනුක අම්ලවල දී වෙන්නේ නැති සුදු අවක්ෂේපයක් හදලා ළමයි. එන අනිවාර්යයෙන් බේරියම් සල්ෆේට්. ළමයි මෙතන SO2 ධන 4 ඉන්නේ. මෙතන ඉන්නේ ධන 6. මොකද උනේ SO2 වල? ඒ ඔක්සිකරණය වෙලා මේ ඉසෙට් මගින් මොකද උනේ ළමයි? ඉසෙට් මගින් SO2 SO4 2- බවට ඔක්සිකරණය කළා. ඔක්සිකරණය කළා. මේ ඉසෙට් මගින් මේ SO2 සල්ෆේට් බවට ඔක්සිකරණය කළා. ඊට පස්සේ සල්ෆේටේ තමයි බේරියම් ක්ලෝරයිඩ් එක එකතු වෙලා බේරියම් සල්ෆේට් හැදුවේ. මේ බලන්න. පස්සේ ලියන්න. මේ SO2 ඉසෙට් මගින් මේ SO2 ඔක්සිකරණය වුණා සල්ෆේට් බවට. ඒ සල්ෆේටේ තමයි බේරියම් එක්ක එකතු වෙලා බේරියම් සල්ෆේට් බවට පත් උනේ. තේරුණාද? ඉසෙට් කවුද කියලා අහනවා. කවුද බෝලේ ඉසෙට්?
කවුද ළමයි ඉසෙට්? කවුද ඉසෙට්? කවුද ඉසෙට්? ළමයි බලන්න ඉසෙට් ඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියා කරන ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන අකාබනික සංයෝගයක් නේද? අකාබනික සහ සංයෝජ්‍ය සංයෝගයක්. මේක අයනික ප්‍රභේදයක් නෙවෙයි. තනි අණුවක්. එයා ඔක්සිකරණය වෙලා ඉසෙට් ඔක්සිකරණය වෙලා O2 පිට වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඉසෙට් කවුද? ඍණ ඔක්සිකරණාංකයක් තියෙන කෙනෙක් ඔක්සිජන්ට. ඔක්සිජන් ඍණ ඔක්සිකරණාංකයක් තියෙන කෙනෙක්. මේ අනිවාර්යයෙන්ම H2O2. ඔක්සිජන් ඉන්නේ ඍණ එකේ. ඍණ එකේ එයා ඔක්සිකරණය වෙනවා බිඳුවට. ළමයි ඉනෝගනික් වල P ගුණය යටතේ ඉනෝගනික් වල P ගුණය යටතේ H2O2 ගැන අපි කතා කරනවා. අපි කියනවා H2O2 ඔක්සිකාරකයක් වගේම හාරකයක් ලෙස ක්‍රියා කරනවා කියලා. H2O2 ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා, ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරනවා. පැහැදිලිද? එන ළමයි H2O2 H2S එක ප්‍රතික්‍රියා කරාම සල්ප ලැබෙනවා. H2O2 SO2 එක ප්‍රතික්‍රියා කරාම SO2 කැලල සල්ෆේට් බවට යනවා. අපෙන් අහනවා 1 2 3 පරීක්ෂණවලදී තුරුතර සමීකරණ ළමයි එක පරීක්ෂණයේදී මොකද කළේ? තුලතර සමීකරණ ලියන්න ඉක්මන් කරන්න. පළවෙනි පරීක්ෂණයේදී කරන්න ළමයි MnO2 එක ප්‍රතික්‍රියා කරනවානේ. H2O2 MnO2 එක ප්‍රතික්‍රියා කරනවා. මෙයා ඉන්න ධන 4 එයා ධන 2කට වැටෙනවා වෙනස 2යි මෙයා ඉන්නේ ඍණ එකේ ඒව දෙන්නෙක් ඉන්නවා මෙතන බිඳුවයි බිඳුවේව දෙන්නෙක් හැදෙනවා මෙතන දෙන්නෙක් ඉන්නවා වෙනස කීයද 2යි තමයි එතකොට අනුපාතය කී දෙන්නේ 2 නේද මෙතන නෙමෙයි මෙයාගෙත් 2යි මෙයාගෙත් 2යි 2 2 ඒ කියන්නේ 1ට 1 සරලම අනුපාතය 1ට 1 તો තියෙන අනුපාතය ඔහොමම යන්න ළමයි තියෙන අනුපාතය ඔහොමම යන්න ඔක්සිජන් තුරුද කරමු දැන් ඔක්සිජන් මෙතන 2යි මෙතන 2 4ක් ඉන්නවා මෙතන 2යි ඉන්නේ මෙතන 2ක් මදිනේ ජලය 2ක් දාන්න අපි දන්නවා ඔක්සිජන් තුරුද කරාම ජලය දාලා ඔක්සිජන් 2ක් මදි නිසා ජලය 2ක් දැම්මා දැන් හයිඩ්‍රජන් බලමු වම් පැත්තේ හයිඩ්‍රජන් 2යි දකුණු පැත්තේ හයිඩ්‍රජන් 4ක් ඉන්නවා දකුණු පැත්තේ හයිඩ්‍රජන් 2ක් වැඩිපුර ඉන්නවනේ වම් පැත්තට 2ක් දාන්න අපි දන්නවා හයිඩ්‍රජන් තුරුද කරන්න 1+ දාලා හයිඩ්‍රජන් තුරුද කරන්න 1+ දාලා පැහැදිලිද හොඳයි ඊට පස්සේ දෙවෙනි ප්‍රතික්‍රියාව H2S දානවා SO2 H2S සහ H2O2 සල්ප හැදිලා තියෙනවා ඍණ දෙකේ ඉන්න කෙනා බිඳුවට කරණය වෙලා තියෙනවා බිඳුවට කරණය වෙලා තියෙනවා ඔක්සිකරණක වැඩි වෙලා දෙකකින්
ඍණ දෙකේ ඉඳලා බිඳුවට දෙකකින් වැඩි වෙලා තියෙනවා. එන ළමයි මෙයා අඩු වෙන්න ඕනි. ඍණ එකේ ඉන්නේ අඩු වෙන්නේ කවුරු බවට? H2O බවට. ඍණ දෙකට අඩු වෙන්නේ. මේ ළමයි තුන්වෙනි පාඩමේදී පට්ට ගැහුවා අපි. මෙතන ඍණ එකේව දෙන්නෙක් ඉන්නවනේ. මෙතනත් ළමයි ඍණ දෙකේව දෙන්නෙක් ඍණ දෙකේව දෙන්නෙක් දාගන්න. ඉස්සරහ දෙක දාගන්න. වෙනස කීයද? මෙතන ඍණ 2යි මෙතන ඍණ 4යි කියන්නේ වෙනස 2යි. තියෙන අනුපාතයමයි. එකට 1. දෙකට 2 කියන ළමයි එකට 1. තියෙන අනුපාතයමයි. තුරුද කරන ළමයි ඉක්මන් කරන්න. ඔය තියෙන අනුපාතෙම යන්න. ළමයි තියෙන අනුපාතයෙන් යන්න. සල්ප සමානයි ඔක්සිජන් බලන්න. මෙතන දෙකක් ඉන්නවා, මෙතන දෙකක් ඉන්නවා. ඔක්සිජන් සමානයි. හයිඩ්‍රජන් මෙතන 2යි, මෙතන 2යි 4ක් ඉන්නවා හයිඩ්‍රජන්. මෙතන 4ක් ඉන්නවා. සියල්ල තුරුයි. සියල්ල තුරුයි. ඊළඟට SO2 දාන එක නේද? ළමයි මෙයා ධන 4 ඉන්නේ. මෙයා ඍණ 2 ඍණ 1 දෙන්නෙක් ඉන්නේ. මේ ඍණ 1 දෙන්නෙක් ඉන්නවා මෙතන. දැන් මොකද වෙන්නේ? ළමයි මෙයා ධන 4 ඉඳලා ඔක්සිකරණය වෙනවා ධන 6ට. ධන 6ට ඔක්සිකරණය වෙනවා. එතකොට මෙයා හරණය වෙනවා ඍණ 1 ඉඳලා ජලයට ඍණ 2ට. මේ ඍණ 1 ඉඳලා ඍණ 2ට හරණය වෙනවා. මෙතන දෙන්නෙක් ඉන්න නිසා මෙතනත් දෙක දාගන්න. මේ දෙකක් දාගන්න. ඒතර දෙකක් එනවා. මෙතන වෙනසක් 2යි. මෙතන වෙනසක් 2යි. ඒතර සරල අනුපාතයේ යන්නේ තියෙන විදිහම තමයි. 2කට 2 කියන්නේ 1ට 1. තියෙන අනුපාතෙම තමයි යන්නේ. ළමයි අනුපාතයේ තියෙන අනුපාතයමයි යන්නේ. තියෙන අනුපාතයමයි යන්නේ. ඔක්සිජන් වම් පැත්තේ 4ක් ඉන්නවා, දකුණු පැත්තේ 6ක් ඉන්නවා. මෙතන 4යි, මෙතන 2යි 6ක් ඉන්නවා. දකුණු පැත්තේ දෙකක් වැඩිනේ. ඒ නිසා වම් පැත්තේ ජලීය දෙකක් දාන්න. හයිඩ්‍රජන් බලන්න. වම් පැත්ත දකුණු පැත්තේ 4ක් ඉන්නවා. වම් පැත්තේ මෙතන 4යි මෙතන 2යි 6ක් ඉන්නවා. වම් පැත්තේ 6ක් වම් පැත්තේ දෙකක් වැඩිපුර ඉන්නවා H+. දකුණු පැත්තට H+ දෙකක් දාන්න. දැන් ළමයි මේ ජලයේ 2යි මේ ජලයේ 2යි කපලා දාන්න. දෙපැත්තෙම ජලයේ ඉන්නව නම් එහෙම තියෙන්න බෑනේ. දෙක දෙක කපලා දාන්න. මේ දෙකට අර දෙක කැපලා යනවා. මේක තමයි යන්නේ ළමයි. මේක මේ දෙක වෙනුවට H2SO4 කියලා ලිව්වත් හරියි. සල්ෆේටයි H+ වෙන වෙනම ලියනවට වඩා හොඳයි සල්ෆියුරික් කියලා කෙලින්ම ලිව්වනම්. ඔය දෙක වෙනමින් කෙලින්ම සල්ෆියුරික් කියලා ලිව්වනම් හරි ළමයි. මම කරන ළමයි. ළමයි ඊළඟට H2O2 වල ප්‍රයෝජන අහනවා. ප්‍රයෝජන H2O2 වල ප්‍රයෝජන මොනවද? මෙයා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඔක්සිකාරකයක්.
ඒ වගේම ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියා කරනවා. ඔක්සිහාරකයක් ලෙසත් ක්‍රියා කරනවා. ඒ වගේම තමයි ළමයි මෙයා විස බීජනාශකයක් ලෙස යොදා ගන්නවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. විස බීජනාශකයක් ලෙස යොදා ගන්නවා. ඊට අමතරව විරංජන කාරකයක් විදිහට යොදා ගන්නවා. විරංජන කාරකයක් විදිහට යොදා ගන්නවා. වර්ණවත් සංයෝගවල වර්ණේ නැති කරන්න පුළුවන් මෙයාට. විරංජන කාරකයක් මෙයා. මතක තියාගන්න ළමයි H2O2 කියන්නේ විරංජන කාරකයක්. තව විරංජන කාරක කියන්නේ වායු ඉන්නවා SO2, Cl2, O3. ඊට අමතරව ඔන්න H2O2. මේ සියල්ලම විරංජන කාරක. මේ සියල්ලම ළමයි විරංජන කාරක මතක තියාගන්න. මේ සියල්ලම විරංජන කාරක. තේරුණාද? හරිද ළමයි? ළමයි ඊළඟට කියනවා ඉසඩ්හි ඇති වැදගත්ම අන්තරාණුක ආකර්ෂණ බලය මොකක්ද? H2O2 වල තියෙන වැදගත්ම අන්තරාණුක ආකර්ෂණ බලය මොකක්ද? හයිඩ්‍රජන් බන්ධන. H2O2 අණු අතර ළමයි හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. මතක තියාගන්න. H2O2 අණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. 2014ක් ඉවරයි බලන්න කොච්චර සරලද? ළමයි ඇත්තටම ගොඩාක් සාම්ප්‍රදායික පන්තිවල ඉනෝගනික් ළමයිට උගන්වනවා. ළමයිට ඉනෝගනික් පුළුවන්ද කියලා ළමයි දන්නෙත් නැහැ, උගන්වන ගුරුවරයා දන්නෙත් නැහැ. මේ ඉනෝගනික් ළමයි මහා ධාරානිපාත සබ්ජෙක්ට් එකක් මේක. ඒ ධාරානිපාතය කියන අමාරුයි කියන එක නෙවෙයි. ගොඩක් උන් දන්නේ නැහැ උන්ට ඉනෝගනික් පුළුවන්ද කියලා. ගුරුවරයා දන්නෙත් නැහැ, ළමයා දන්නෙත් නැහැ. ළමයා ඌට පාඩු වැඩේ කරගෙන යනවා, ගුරුවරයා ඌට පාඩු වැඩේ කරගෙන යනවා. අවසානයේදී ළමයි මේ ඉනෝගනික් ඉවර වෙලා ඒකට දාලා පාස් පේපර්ස් කරන්නෙත් නැහැ. ඉනෝගනික් පාඩම ඉවර වෙලා මාස ගාණක් ගියාට පස්සේ විභාගෙ කිට්ටු කරලා වගේ තමයි ළමයි ගුරුවරයා ප්‍රශ්න කීපයක් කරන්න පටන් ගන්නවා. හැම පන්තිකම නෙවෙයි ගොඩක් පන්ති වල. ඒතකොට ළමයාට නන්නත්තර වෙන්න ඕන ටික නන්නත්තරලා ඉවරයි. ඌට වෙන්න ඕන ටික වෙලා ඉවරයි ළමයි. ඌ පව්. දැන් අඩුම තරමේ මේ වෙද්දී අපි දැන් ඉනෝගනික් ඉවර වෙනකොටම වගේ ඊට දාලා පාස් පේපර්ස් ප්‍රශ්නත් මෙතනදී දැන් කරනවා. එතකොට Tamanට ඉනෝගනික් පුළුවන්ද බැරිද කියලා හරි අපේ ළමයි දන්නවා. පුළුවන් කියලා දැනෙනවා, බැරි උන් බෑ කියලා දැනෙනවා. තව වැඩ කරන්න ඕනි කියන උන්ට තව වැඩ කරන්න ඕනි කියලා දැනෙනවා දැන්. මොකද දැන් පේපර්ස් කරද්දී දැන් තේරෙනවා Taman හිර වෙන තැන්. පේපර්ස් කරද්දී දැනෙනවා Tamanගේ තියෙන වටිනාකම මේ පාඩමේ තියෙන වටිනාකම. අපිට තියෙන රචනා ප්‍රශ්න 4යි කරන්න තියෙන්නේ. ඕකෙත් දැන් නව විෂය නිර්දේශය ළමයි රචනා පේපරේ B කොටස සහ C කොටස කියලා බෙදලා තියෙනවා. දැන් මෙතන අපි දන්නවා ළමයි ප්‍රශ්න 3ක් එනවා. 5 6 7 කියලා. මෙතන 8 9 10 කියලා ප්‍රශ්න 3ක් එනවා. ළමයි මෙන්න මේ ප්‍රශ්න තුනෙන් ඔයාලට කරන්න තියෙන ප්‍රශ්න දෙකයිනේ. දැන් නිකම්ම 2020 ගණන් වල පේපර් එකක් කරලා බලන්න නිකන් අරගෙන බලන්න තමයි 2020 පේපර් එක ගන්න ඕනේ කොහොමද? නේද? නිකම්ම 2020 පේපර් එක ගත්තම හොඳට තේරෙයි. ළමයි ඔය තියරි මේ ප්‍රශ්න තියෙන්නේ 8 9 10 ප්‍රශ්න. දැන් නම් 8 ඉන්න ඕගනික් වලින්. නේද? මේකෙන් ඉනෝගනික් වලින් 9 ඉන්නේ. ඉනෝගනික් වලින්. මේකෙන්නේ කර්මාන්ත පරිසරය. ඒ කියන්නේ ඕක 14 වෙනි පාඩම. මේ ප්‍රශ්න තුනෙන් දෙකයි අපිට කරන්න තියෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම දැන් ඉනෝගනික් ප්‍රශ්න සෙට්. ඊළඟට මම ඕගනික් ප්‍රශ්න සෙට් කරනවා. ওই දෙකට සෙට් කරනවා. කර්මාන්ත පරිසරය නොකරත් කමක් නැහැ. කර්මාන්ත පරිසරය පාඩම් කරේ නැතත් කමක් නැහැ. මේකෙන් ඉන්නේ රචනා ප්‍රශ්නයක් විතරයි. ස්ට්‍රක්චර් ප්‍රශ්න ඉන්නේ නැහැ. MCQ ප්‍රශ්න එකක් දෙකක් තියෙයි උපරිම. දැන් ඕගනික් වලින් ළමයි MCQ ප්‍රශ්න සාමාන්‍ය 13ක් විතර එයි. සාමාන්‍ය 10ට වැඩි ප්‍රමාණයක් අපි හිතමු 10ක් කියලා 10ක් 12ක් කියලා.
මෙයාගේ 10ට ආසන්න ප්‍රමාණයක් කියනවා. MCQ ප්‍රශ්නම. එතකොට පේපර් එකේ MCQ 50න් භාගයක්ම මේ දෙකින්. මෙතන 10ට වඩා වැඩි මෙතන හොඳ. අපි 10 කියලා 10 මේ කියන්නේ ඔයාලගේ පේපර් එකේ MCQ 50න් 20 ගාණක්ම මේ. ඒතර 25ක් ආසන්න ප්‍රමාණයක් ගත්තොත් භාගයට භාගයක් මේ දෙකින්. එතකොට මේ දෙක පාඩම් කරන එකේ තියෙන වාසි මොනවාද? මේ දෙකෙන්ම ළමයි ස්ට්‍රක්චර් ප්‍රශ්න දෙකකුත් එනවා. මේ දෙකෙන්ම ළමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙකකුත් එනවා. මේකෙන් එන්නේ නැහැ ව්‍යුහගත රචනා ප්‍රශ්න. මේක පාඩම් කළ වැඩක් නැහැ. එච්චර පාඩම් කළ වැඩක් නැහැ. දැන් බලන්න ළමයි ඔයාලගේ පේපර් මේ 2020 උදාහරණයක් ගත්තත් ඔයාලට බලා ගන්න පුළුවන් අවම වශයෙන් මේ අර ලිගන කාණ්ඩ ඇසුරින් එන ප්‍රශ්නය බලන්නකෝ. ලිගන කාණ්ඩ ඇසුරුම ප්‍රශ්නයක් නෝනේ. ඒකත් ඉතින් ඉනෝගනික් වලට සම්බන්ධයිනේ. 7B බලන්න. ඒක 7B වගේ කොටසක බලන්න ළමයි. නේද? 7B වගේ බැලුවම තේරෙයි වලට ලිගන කාණ්ඩ ඇසුරින් ප්‍රශ්නයක්. මේ 7ත් එනවනේ ළමයි ඉනෝගනික් ප්‍රශ්නයක්. ඒතර ලිගන. ඕකත් ඉතින් අපි ඉනෝගනික් වෙන්නේ කතා කරේ. ඒතර ඉනෝගනික් පාඩම් කරලා ළමයි මෙතන ප්‍රශ්න කොට දා ගන්න පුළුවන්. මෙතන ප්‍රශ්න කොට දා ගන්න පුළුවන්. තේරෙනවද? 9 වෙනි ප්‍රශ්නේ ළමයි ඉනෝගනික් වල දන්නවා අර රිඩොක්ස් අනුමාපනයමත් මෙතන තියෙනවා. ගුණාත්මක විශ්ලේෂණයයි ප්‍රමාණාත්මක විශ්ලේෂණය දෙකම තියෙනවා මෙතන. 9 වෙනි ප්‍රශ්නේ. ගුණාත්මක විශ්ලේෂණය ප්‍රමාණාත්මක විශ්ලේෂණය දෙකම තියෙනවා මෙතන. මෙතන බලන්න මේ ලිගන කැලලක් තියෙනවා මේකේ. C කොටසේ 7B හෝ C ඔහොම ඉන්නේ. තේරුණාද? එතකොට ඉනෝගනික් කියන මාර වැදගත් මේක තුල බැහැලා ජීවත් වෙන්න. ආයෙත් පස්සේ ඉගෙන ගන්න වෙලාවක් නැහැ ඕවා. තව අපිට ඉස්සරහට වැඩ තියෙනවා. දැම්ම කරගත්තොත් තමයි. පස්සේ අල්ලන්න වෙලාවක් නැහැ ළමයි. විභාගයේ අවසාන අවුරුද්දේ අපිට ගොඩක් පේපර්ස් කරන්න තියෙනවා. විරුද්ධ විශ්වවිද්‍යාලය ඉවර කරන ළමයි ගොඩක් පේපර්ස් කරන්න තියෙනවා. ඒතර මේ පේපර්ස් කරන කාලෙදී ඉනෝගනික් පාඩම් කරන්න වෙලාවක් නැහැ. දැම්මම හොඳට කරන්න. මේක තුල බොක්කෙන්ම කරන්න. දවසට මුල් පාඩම් පහත් එක්ක නිතර අධ්‍යයනය කරන්න. ඔයාලට ඉගෙන ගන්න ළමයි ඔයාලා. ඔයාලට තියෙන එකම දේ ඉගෙන ගන්න විතරයි. හම්බ කරගෙන ගන්න විදියක් නෑ. එහෙම නෑනේ ගොඩ හැම දෙමව්පියම ළමයි වලට ගේමක් ගහලා දෙනවා. එනී ඉගෙන ගන්න. කාලේ කකා පිංගුත්‍රයව ඉන්න එපා. තේරෙනවද? හොඳයි. ඒ ළමයි 2013යි 2014යි අපි ඔය දැන් සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ 2015 16 17 ඔය විදිහට දිගටම යනවා.